විහාරස් ලයිෆ්ස්ටයිල් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ ඔයාලා බබාව හම්බෙන්න හොස්පිටල් එකට යද්දී ගෙනියන්න ඕනේ මොනවද කියලා. අම්මටයි බබාටයි හොස්පිටල් බෑග් එකට ඕන කරන දේවල් තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් මේ තියෙන්නේ හොස්පිටල් එකට ගෙනිච්ච කූඩේ. මේ කූඩේ තමයි මම හොස්පිටල් එකට අරන් ගියේ. ඒ කියන්නේ මම ගියේ රජේ රෝහලකටනේ. රජේ රෝහලක ඉඩකඩ බොහොම සීමිතයි. ඉතින් අපිට බඩු තියෙන පොඩි ඉඩ ප්‍රමාණය අපි අපේ බඩු ඔක්කොම තියාගන්න ඕන. ඉතින් එතකොට මම බෑග් දෙක තුනක් ගෙනිච්චොත් මට ඒක තියාගන්න අමාරුයිනේ. ඉතින් මම මේකට තමයි මගේ බබාගේ දුන් දාගෙන අරන් ගියේ. ඉතින් මේ අයිඩියා එක මට දුන්නේ මගේ යාළුවා තමයි. ඔයාලට මම කියලා තිනවා මගේ බබාගේ බර්ත් ස්ටෝරි වීඩියෝ එකේ මගේ යාළුවා ගැන. ඉතින් එයා තමයි මේ අයිඩියා එකත් මට දුන්නේ. එයා මේ වගේ මේ කූටේ තමයි එක පැත්තක බබාගේ බඩුයි එක පැත්තක අම්මගේ බඩුයි දාගෙන ගියේ. ඉතින් මාත් හිතුවා දෙක තුනක් බෑග් ගෙනියනවට වැඩිය මේ විදිහට අරන් ගියොත් ඇත්තට මේක අපිටත් ලේසියි කියලා. ඉතින් මට ඕන උනේ මේ කූඩේ මම අම්මගේ බබාගේ බඩු දෙපැත්තට දාගත්තා. ඊට අමතරව පොඩි බෑග් එකක් විතරයි මම ගෙනිච්චේ. මොකද කියනවනම් හොස්පිටල් එකට ගොඩක් බඩු ගෙනියන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි බඩු ප්‍රමාණයක් තමයි ගේන්නේ කියන්නේ. ඒ වගේම ඔයාලා ගෙනියද්දිත් වැඩිපුර ගෙනියන්න එපා. මොකද සමහර වෙලාවට මේව නැති වෙන්න පුළුවන්. ඒ වගේම තියාගන්න ඉඩ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය දේවල් පමණක් ගෙනියන්න. ඉතින් මම ඔයාලට කියන්නම් හොස්පිටල් එකට ඇත්තටම අවශ්‍ය වෙන දේවලුයි ඒ වගේම අපිට ගෙදර එදිනදා යූස් කරන්න බබා වෙනුවෙන් ඕන කරන දේවලුයි දෙකම ගැන ඔයාලට මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මේ තියෙන්නේ මට ක්ලිනික් එකෙන් දුන්න චෙක් ලිස්ට් එක. මේ ලිස්ට් එකට අනුව තමයි මට බඩු ගේන්න කියලා කිව්වේ. ඉතින් මේ තියෙන්නේ බලපිටිය හොස්පිටල් එකේ චෙක් ලිස්ට් එක. මම ගියේ නාගොඩ හොස්පිටල් එකට. මේ දෙකටම යූස් කරන්නේ මේ අයිටම් ටික නිසා මේකට අනුව තමයි මට ගේන්න කියලා කිව්වේ බඩු. මේ තියෙන්නේ ලිස්ට් එක. මම ඔයාලට ඒ ලිස්ට් එක දාන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට. ඉතින් මේකේ තියෙන්නේ අම්මට ඕන කරන දේවල් කියලා තියෙන්නේ බෙඩ් ජැකට් 4යි, චීත් 6යි, බ්ලේඩ් තල 2යි, වස්ති බෝතල් 1යි, පෑඩ්ස් ලූප් සහිත 1යි, පෑඩ්ස් පැකට්, ඉනට බඳින පටි 4යි, කොණ්ඩේ බඳින පටි 2යි, shopping cover 2යි, ටියුලිප් බෑග් 1යි. ඉතින් සාමාන්‍යයෙන් බෙඩ් ජැකට් චීත ගෙනියන එක ඔයාලා දන්නවා. බ්ලේඩ් තල 2ක් ගේන්න කියනවා. සාමාන්‍යයෙන් ලේබ් රූම් එකට ගෙනියද්දී ඔයාලා දන්නවා මේ ෂේව් කරන ඒවාට එහෙම තමයි බ්ලේඩ් තල ඕන වෙන්නේ. ඊට අමතරව වස්ති බෝතලේ වස්ති කරන්න වස්ති බෝතලේ ඕන වෙනවා. පෑඩ්ස් පැකට් ඕන වෙනවා. ඩිලිවරි එකෙන් පස්සේ ඔයාට යූස් කරන්න. ඉතින් නෝමල් පෑඩ්ස් පැකට් අරන් ගියොත් ඒක අපිට යූස් කරන්න අමාරුයි. මොකද මේ අපේ තුවාලත් එක්ක ඒවා යූස් කරන්න බෑ. ඉතින් ඒක තමයි ලූප් සහිත පෑඩ්ස් පැකට් තියෙන්නේ. මේ ඕන තැනක ෆුඩ් සිටි වගේ තැන් වලින් ගන්න පුළුවන්. ෆාමසි වලින් ගන්න පුළුවන්. ඒ වගේම ඉනට බඳින පටි මොනවා හරි පටි ටිකක් ඉනට බඳින්න ටිකක් ලොකුවට ඉනේ ප්‍රමාණයට. මොකද මේ පෑඩ්ස් අන්දද්දී ඔයාට මේ පටියක යට ගහලා තමයි යන්දන්නේ. ඉතින් ඒකට අනිවාර්යෙන් ඉනට බඳින්න පටි ඕන. ඉතින් ඒ නිසා මතක කරන්නේ තු ඒවා ගෙනියන්න. ඒ වගේම කොණ්ඩේ බඳින පටි. කොණ්ඩේ බඳින පටි කොණ්ඩ දෙකක් ගොතන්න කියනවා ඔයගොල්ලන්ට. ඉතින් කොණ්ඩේ ඒගොල්ලෝ කොණ්ඩ දෙකක් ගොතලා එක ගෙට ගහන්න තමයි මේ පටි ගෙන්නේ කියන්නේ. ඊට පස්සේ ලොකු shopping cover ඔයාලගේ
ඔයාලා ඇඳලා අයින් කරන ඇඳුම් එහෙම දාන්න තමයි shopping ගේන්නේ කියන්නේ. ඒ වගේම ඔය ඔයාලගේ නාස්ති වෙන බ්ලඩ් ගෑවිලා හැම අයින් කරන ඇඳුම් එහෙම එකට දාගන්න තමයි shopping cover ගේන්නේ කියන්නේ. ටියුලිප් බෑග් ඒ බඩු දාලා ඔයා ගෙදරින් කවුරු හරි ආවම ඔයාව බලන්න මේ බඩු ටික ඔයා දීලා යවනවනේ. ඉතින් දීලා යවද්දි මේ බෑග්ස් ඕන වෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් ගෙනියන්න. ඊට අමතරව දැන් මේ ලිස්ට් එකේ තියෙන්නේ දරුවට අවශ්‍ය වෙන බඩු. ඇඳුම්, කියන්නේ උඩට අඳින ගවුම් වගේ ඇඳුම් 8යි. නැප්කින් 12යි. දරුවා එතීමට 36 කපුරෙදි 3යි. රබර් ෂීට් 1යි. ලදරු තුවා 1යි. පෙකණි කටු 1යි. බබාට තොප්පි 1යි. බබාට කුඩා මේස් කුට්ටම් 1යි. ඉතින් ඇඳුම් නැප්කින් කපුරෙදි වලින් බබාව උතන්න රෙදි රබර් ෂීට් එක ලදරු තුවා වලටත් ගන්නේ මල් පීස් ඒ වගේ රෙදි තමයි. ඊට පස්සේ දරුවා එතීමට ගන්නවා පැනල් රෙදි වගේ. ඊට පස්සේ පෙකණි කටු ෆාමසි එකකින් ගන්න පුළුවන්. චූරි තොප්පි තියෙනවා බබාට ඇක්ස් මේස් අත්වලට කකුල් වලට මේස් තියෙනවා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ දාලා තියෙනවා දරු ප්‍රසූතියෙන් පසු කියලා වැදගත් කරුණු ටිකක්. හැකි ඉක්මනින් දරුවාට මව්කිරි දෙන්න. පැය භාගයක් ඇතුළත. මව්කිරි දෙන්න ඕන කියලා කියන්නේ. මම බර්ත් ස්ටෝරි වීඩියෝ එකේ කියලා තිබ්බේ පැයක් ඇතුළත කියලා. පැය භාගයක් ඇතුළත දෙන්න පුළුවන් නම් තමයි ඇත්තටම හොඳ. ඒ වගේම සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසු වාට්ටුවට පැමිණි පසු ආහාර ගන්න. ඒ කියන්නේ ඔයාගේ ඩිලිවරි එකෙන් පස්සේ වාට්ටුවට දැම්මට පස්සේ අනිවාර්යෙන් ආහාර ගන්න කියලා කියනවා. සීසි සත්කමකින් පසු වෛද්‍යවරයා දැනුම් දුන් පසු ආහාර ගන්න. ඔයාට සීස එකක් කරොත් ඔයා ආහාර ගන්න ඕනේ ડોක්ටර් කිව්වට පස්සේ. විශේෂ අවස්ථා වෛද්‍යවරයා විසින් දැනුම් දෙනවලු. ඊට පස්සේ වැඩිපුර දියර වර්ග පානය කරන්න. පළතුරු එළවලු වැඩිපුර ආහාරයට ගන්න. ඔයා වැඩිපුර දියර ಜಾති ගන්න ඕන. ෆ්‍රෙෂ් මිල්ක් වගේ ඔයාට පුළුවන් නම් ගන්න. ඒ වගේම පළතුරු එළවලු වැඩිපුර කන්න. සෑම දිනකම නෑම සහ පිරිසිදුව සිටීම වැදගත්. පෑඩ්ස් තෙත්තු විට මාරු කරන්න. පිරිසිදුකම ඉතින් ඔයාලා බලා ගන්න. සෑම විටම දරුවා අතට ගැනීමට පෙර අත් සෝදා පිරිසිදු වන්න. දිනපතා දරුවා සෝදා රැක බලා ගන්න. බබා පරිස්සම් කරන එකත් ඉතින් ඔයා සතු ඉතින් ඔයා බබා පරිස්සම් කරගන්න. මේ දවස්වල අනිවාර්යෙන් කොරෝනා තත්ත්වයට එක්ක බබාව ගොඩක් පරිස්සම් කරගන්න ඕනි. ඉතින් මේ දේවල් අනිවාර්යෙන් කරනවා නම් හොඳයි. අලුත උපන් ලදරුවාගේ රෝග බෝවීම අඩු කිරීම සඳහා බැලීමට එන අමුත්තන් සංඛ්‍යාව සීමා කරන්න. මේ කොරෝනා තත්ත්වයට එක්ක කොහොමත් හොස්පිටල් වලට දැන් වැඩි කට්ටිය ගන්න නැහැ. මගේ ඩිලිවරි එක දවස්වලත් එක් වේලකට එක්කෙනෙක්ට විතරයි එන්න පුළුවන් වුණේ. දැන්ටත් මම හිතන්නේ මේ වගේ වෙන්න ඕන. ඒ නිසා ඉතින් මේ ඔයාලා කොහොමත් ඉතින් වැඩි යන්න කට්ටිය හදන්න එපා. එක්කෙනෙක් ගිහින් බලන්න. ඔයාලත් කියලා තියන්න ගෙදර අයට එහෙම එන්න කියලා. දරුවා ලැබීමේදී සිදු කළ යෝනි මාර්ගයේ කැපුම ස්ථානීය මැහුම් පිරිසිදුව වියලා තබා ගන්න. ඔයාගේ ඩිලිවරි එකේදී ඔයාලට කැපුමක් දැම්මොත් ඒකට මැහුම් දානවනේ. අනිවාර්යෙන් ඒක ඔයා ක්ලීන් කරගෙන පෙත මාත්තු කරලා වියලි විදිහට තමයි තියාගන්න ඕන. ගෙදර ගිය පසු පළාතේ පවුල් සෞඛ්‍ය සේවිකාවට දන්වන්න. අනිවාර්යෙන් ගෙදර ගියාට පස්සේ මිඩ්වයිෆ්ට කියන්න එයාලා බලන්න එනවා බබාව සතියක් ඇතුළත. ඒ වගේම ඔයාගේ තුවාලය චෙක් කරනවා පැසවලද එහෙම කියලා. බබාව චෙක් කරනවා. බබා කහ ගැහෙනවද? ඒ වගේ දේවල් බලනවා අනිවාර්යෙන්. ඒ නිසා අනිවාර්යෙන් පළවෙනි සතිය ඇතුළත ඔයාව මිඩ්වයිෆ් බලන්න ඕන. ඒ නිසා අනිවාර්යෙන් දැනුම් දෙන්න. තුවාලයේ පැසවීමක් යෝනි මාර්ගයේ අධික ලේ යාමක් උණ ගැනීමක් හෝ විශේෂ අපස්ථාවයක් ඇතනම් වහාම රෝහලට ඇතුළු වන්න. මේ දේවල් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න.
තුවාලේ පැසෙව්වොත් අධික ලේ ගැලීමක් උණ ගැනීමක් වගේ තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මේ දේවල් මතක තියාගන්න. ඊට පස්සේ උපැන්න සහතිකය සකසා ගැනීම සඳහා උපදෙස් තියෙනවා. සතියේ සෑම බදාදා සහ ඉරිදා දිනයන්හි පස්වරු 3 සිට 5 දක්වා උපැන්න ප්‍රකාශ ලියනු ලැබේ. මේ සඳහා පහත් සඳහන් දේවල් රැගෙන එන්න. ඔයාලා මේ කියන දේවල් අනිවාර්යෙන් අරන් යන්න. කසාද සහතිකය, අම්මගේ තාත්තගේ කසාද සහතිකය ගෙනියන්න ඕන. උපත් විස්තරපත, හොස්පිටල් එකෙන් දෙන උපත් විස්තරපත ගෙනියන්න ඕන. දෙමව්පියන්ගේ හැඳුනුම්පත් දෙක, ඔයාගේ හස්බන්ඩ්ගේ ID දෙක ගෙනියන්න ඕනේ. රුපියල් 5ක මුද්‍රාල වූ දිග ලියුම් කවරයක්, මුද්‍රායක් අලවපු දිග ලියුම් කවරයක් ගෙනියන්න. ලදරුවාට නමක්, ඔයාලා නමක් බබාට ලෑස්ති කරගෙන ඒක මොකක්ද කියලා හරියට ලියාගෙන යන්න. උපැන්න අත්සන් කිරීම සඳහාම අවහෝපියා පැමිණිය යුතුයි. අනිවාර්යෙන් අම්මා හරි තාත්තා හරි මේකට යන්න ඕන. ගොඩක් වෙලාවට ඉතින් අම්මට මේ අවස්ථාවේ යන්න විදිහක් නැහැ. ඉතින් අනිවාර්යෙන් තාත්තා තමයි යන්න ඕනි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් තාත්තාව යවන්න මේකට. උපැන්න අත්සන් කිරීම සිදු කරනු ලබන්නේ බාහිර රෝගී අංශයේ ස්ථානයකදීය. උපත ලියාපදිංචි කිරීම සති 2ක් ඇතුළත සිදු කළ යුතුය. සති 2ක් ඇතුළත උපත ලියාපදිංචි කරන්න ඕනිලු. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයාලා බලලා කරන්න. ඊට පස්සේ සීස සත්කම් සිදු කරන මාවරුන්ට පුංචි අවධනක් තියෙනවා. සීස සත්කමට පෙර සූදානම, පෙර දින නියපොතු කැපීම, ශල්‍ය කර්මයේ දින උදෑසන නෑම, උදෑසන නෑමෙන් පසු වාට්ටුවෙන් තම්බාදන ඇඳුම් ඇඳීම, කොණ්ඩය හොඳින් පීරා ගොතා ගැට ගසා ගැනීම. ඉතින් ඔපරේෂන් එක කරන්න කලින් දවසේ නියපොතු කපා ගන්න ඕනේ. ඒ වගේම ඔපරේෂන් එක කරන දවසේ උදේ ඔයාලා නාන්න ඕනේ. නෑවට පස්සේ හොස්පිටල් එකෙන් තම්බල දෙන ඇඳුම් අඳින්න ඕනේ. ඒ වගේම කොණ්ඩය හොඳින් පීරලා ගොතා ගැට ගහලා ගන්න ඕනේ. ඒ වගේම සීස සත්කමෙන් පසු තුවාලය ආරක්ෂා කර ගැනීම සඳහා තියෙනවා දේවල් ටිකක්. දෙවන දින සැරවුම ඉවත් කළ පසු නෑම. නෑමෙන් පසු වාට්ටුවෙන් තම්බා සකසා දුන් ඇඳුම ඉන පටිය සහිත පෑඩය ඇඳීම. හෙද නිලධාරිනිය සැරහුම දමන තෙක් තුවාලය නොවල්වා ඇඳට වී සිටීම. මේ දේවල් අනිවාර්යෙන් ඔයාලා කරන්න. වාට්ටුවෙන් දමන ලද වියලි සැරවුම තෙමුණ හොත් ඒ බව හෙද නිලධාරිනියට දන්වා ඒ වෙනස් කර ගන්න. නිවසට ගිය පසු තුවාලය ආරක්ෂා කර ගැනීම. ගෙදරට ගියාට පස්සේ ඔයාලා කරන්න ඕන දේවල් තමයි තියෙන්නේ දාලා. පැලස්තරය ගලවා නෑම. පෑඩයක් ඇඳීමට වියලි ඉන පටියක් යොදා ගැනීම. ඉන බැඳි පටිය තුවාලය මත ගැටීම වැළැක්වීම. හොඳින් වියලා මැදගත් ඇඳුමක් ඇඳීම. තුවාලය තෙත මාතු කිරීම ගැන තියෙනවා. කුඩාවට කපාගත් වියලි පිරිසිදු කපු රෙදි කඩ කිහිපයක් තබා ගැනීම. එම රෙදි කඩ මගින් තුවාලය මත මෘදුව පිස ගැනීම. පාවිච්චියෙන් පසු එම රෙදි කඩ සෝදා පිරිසිදු කර අවුවේ වේලා ගන්න. දින 5ක් පමණ ඉහත උපදෙස් පිළිපදින්න. තුවාලය රතු වී සැරව පිටවීම දුටු වොත් වහම රෝහල්ගත වන්න පැමිණෙන්න. ඉතින් මේ දින මම හොස්පිටල් එකෙන් දුන්න ලිස්ට් එක ඒකේ තියෙන දේවල් තමයි මම ඔයාලට කිව්වේ. ඊට පස්සේ මම බබා වෙනුවෙන් ලෑස්ති කරගත්තා. මම හොයලා බලලා අවශ්‍ය වෙන ඒවා අනවශ්‍ය වෙන දේවල් බලලා කොහොමද ටෙස්ට් එක තියෙන අපි අනිවාර්යෙන් ගෙනියන්න ඕන. ඊට අමතරව මට ඕන වෙන දේවල් බබාට ඕන වෙන දේවල් මම වෙනම ලිස්ට් එකක් හදාගත්තා. ඒ වගේම ඒ ලිස්ට් එක මම හොස්පිටල් එකට ගෙනියන්න ඕන ලිස්ට් එක විදිහටයි. ඊට අමතරව ඉතින් ගෙදරදී බබාට යූස් කරන්න මට යූස් කරන්න අත්‍යවශ්‍ය වෙන දේවල් තියෙනවනේ. ඒවයි ලිස්ට් දෙකකට හදාගත්තා. ඉතින් මම ඔයාලට මුලින්ම කියන හොස්පිටල් එකට මම ගෙනියන්න හදාගත්ත ලිස්ට් එක. හොස්පිටල් බෑග් එකට වැඩිපුරම දේවල් තියෙන්නේ අම්මට ගෙනියන්න, හොස්පිටල් එකට ගෙනියන්න. හැබැයි අපි ගන්න බඩු වලින්
ඒ ලිස්ට් එක හදද්දි වැඩිපුර තියෙන්නේ බබාගේ බඩු. ඉතින් හොස්පිටල් බෑග් එකේ අම්මට හොස්පිටල් එකට ගෙනියන්න මං හදාගත්ත ලිස්ට් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන එක අම්මට ඕන බඩු. ඊට පස්සේ බබාට ඕන වෙන බඩු. මම මේකත් දාන්නම් ෆොටෝ එක. හැබැයි ඉතින් මේවා මම මාක් කරලා එහෙම තියෙන නිසා පොඩ්ඩක් ඒවා වැඩි හිතන්න එපා. මම මේ ලියලා ඉවර වෙලා මාක් කරගෙන එහෙම ඉතින් තියෙන්නේ මේ හරි දාලා එහෙම කපලා තියෙනවා සමහර ඒවා ඉතින් එහෙම. ඉතින් මම කියන දැන් අම්මට ඕන වෙන බඩු ටික බෙඩ් ජැකට් 4ක් ගෙනියන්න ඕනේ ඔයාලා. ඒ වගේම සුදු බෙඩ් ජැකට් එකක් ගෙනියන්න ඕනේ. මොකද අපි normal delivery එකකට ගියත් හදිස්සිය අවස්ථාවක් වුණොත් අපිට සීස සත්කමක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒ සත්කම වෙලාවේදී අනිවාර්යෙන් අපි සුදු ඇඳුමක් තමයි අඳින්න ඕන. සුදු බෙඩ් ජැකට් එක, සුදු චීත්තේ, ඒ වගේම සුදු මේස් දෙකක් ගෙනියන්න ඕනේ. ඉතින් මම මේකේ ලිස්ට් එක කියන්නම්. ඊට පස්සේ චීත්ත 4ක්. ඒ වගේම තව චීත්තයක් ගෙනියන්න ඕනේ සුදු චීත්තයක්. බ්ලේඩ් තල 2ක්, වස්ති බෝතල් 1ක්, ලුප්ස් පෑඩ්ස් 1ක්, පැකට් 2ක්, ඉනට බඳින පටි 4ක්, කොණ්ඩේ බඳින පටි 2ක්, ලොකු shopping cover 3ක්, ටියුලිප් බෑග් 2ක්, සුදු මේස් 1ක්, බ්‍රෂ් එකක්, ටූත් පේස්ට් එකක්, තුවායක්, රබර් සරප්පු. මේ රබර් සරප්පු ඉස්සර ගේන්න කිව්වට මේ කොරෝනා තත්ත්වයට එක්ක රබර් සරප්පු ගේන්න එපා කියලා කියනවා. හැබැයි දැන් තත්ත්වය කොහොමද දන්නේ නැහැ. මං හොස්පිටල් ඇඩ්මිට් වෙන කාලේ නම් සරප්පු ගෙනියන්න දුන්නේ නැහැ. උණු වතුර බෝතලයක්, ග්ලෝස් රෝල්, සබන් පෙට්ටි. මේ ග්ලෝස් රෝල් ගන්නේ ඉනට බඳින්න. ඒක තමයි මේ ග්ලෝස් රෝල් එක දාලා තින්නේ. එකක් නෙමෙයි දෙකක් වගේ අවශ්‍ය වෙනවා. සබන් පෙට්ටියක්, සබන් කැටයක්, පනාවක් වගේ පිරන්න එහෙම, ක්‍රීම් මොනවා හරි ඔය යූස් කරන මොනවා හරි ඩේලි යූස් කරන දේවල් තියෙනවා නම් ඒව එහෙම. all medical reports ගෙනියන්න ඕන. ස්කෑන් කරන්න බබා හම්බෙන් ආපු දවසේ නම් ඔයාලා ගත්ත ස්කෑන්, ડોක්ටර් අපොයින්ට්මන්ට් වලට ගිහිල්ලා යාලා දුන්න දේ ડોකියුමන්ට්, ක්ලිනික් එකකින් ඔයාලා මොන හරි ડોකියුමන්ට් දීලා තියෙනවා. ඒවා ඒ ඔක්කොම අරන් යන්න ඕනේ. විටමින්ස්, water, කැල්සියම් පෙති, විටමින් C, යකඩ පෙති, ෆෝලික් ඇසිඩ් ඒව ගන්න කියනවනේ. ඊට අමතරව ડોක්ටර් දෙන විටමින්ස් තියෙනවා. මේ දේවල් අනිවාර්යෙන් ගෙනියන්න ඕනේ. මොකද අපි හොස්පිටල් එකේ දවස් කීයක් ඉඳීවි කියලා කියන්න බෑ. ඉතින් මේවා යූස් කරන්න ඕන ඩේලි යූස් කරන දේවල් නිසා. ඊට අමතරව ඔයා බෞද්ධ ආගමික කෙනෙක් නම් බුද්ධ රූපයක්, වෙන ආගම කෙනෙක් නම් තමන් අදහන ඒ කාග්කාරී ෆොටෝ එකක්, ඒ වගේම අම්මගේ තාත්තගේ උපැන්න කොපි, බබාගේ අම්මගේ තාත්තගේ උපැන්න කොපි, ID කොපි, ඒ වගේම විවාහ සහතිකය, ඊට පස්සේ පිකානක්, කෝප්පයක්, හැන්දක්, පිරිත් පොතක්, ඒ වගේම පොතක්, පෑනක්, කපුරේදි කෑලි ටිකක්, ඔයාට කන්න බොන්න අවශ්‍ය වෙන දේවල්, සර්ජිකල් මාස්ක් 2ක් අනිවාර්යෙන් ගේන්න කියන හොස්පිටල් එකෙන්. ඊට අමතරව ගෙනියන්න ඔයාට ඕන වෙන නිසා. මම නම් ඒ දවස්වල භාවනා කරද්දී ප්‍රෙග්නන්ට් කාලේ මම භාවනාවක් එහෙම කරා. පිටිත් සමහර පිටිත් එහෙම කිව්වා. ඉතින් මම මේ දේවල් මට සමහර වෙලාවට කටපාඩම් නැති දේවල් මං ගියාගෙන ගියා. කටපාඩම් තිබ්බා සමහර වෙලාවට අමතක වෙන්න ඉඩ තියෙනවා. එතන තියෙන බයක් එහෙම ඇති වුණොත් එහෙම. ඉතින් ඒ නිසා ඒවා මං ලියාගෙන අරගෙන ගියා. ඉතින් මේ දේවල් යූස් කරන්න. ඉතින් මට මේවා ලියාගෙන ගියාට ඕන උන්නේ නැහැ. අර දන්න මං අමාරු වෙලා ඩෙලිවරි එකට ගියේ. ඒ නිසා ඉතින් මට මේ දේවල් ඕන උනේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මං හොස්පිටල් එකට ගෙනියන්න බඩු පැක් කරද්දි මේ දේවල් විතරයි මං අරගෙන ගියේ. මං අරන් ගිය දේවල් තමයි අරගෙන යන්න ඕන දේවල් මම ලිස්ට් එක විදිහට හදාගෙන මේවා තමයි මං දාගෙන අරන් ගියේ. තව ඔයාලට කියන්න ඕන මේ ගෙනියන බඩුවල ලේබල් ගහන්න පුළුවන් බඩුවල ලේබල් එක ඔයාගේ නම ගහලා අරගෙන යන්න.
ඊට පස්සේ හොස්පිටල් එකට ගෙනියන්න බබාට අවශ්‍ය ද්‍රව්‍ය සෙට් ලිස්ට් එකට මං දාලා තියෙනවා. ඇඳුම් ලදරු ඇඳුම් 6ක්, නැප්කින් 6ක්, කපු රෙදි 2ක්, පැනල් රෙදි 2ක්, රබර් ෂීට් එකක්, පෙකිනි කටු එකක්, පැනල් සූට් එකක්, පොඩි බේසමක්. මේ ටික තමයි මම බබාට හොස්පිටල් එකට ගෙනිච්ච බඩු. ඊට පස්සේ තියෙනවා මම බබාට අම්මට අපි බඩු ගන්න ගියාම ගන්න ඕන මොනවද කියලා හදාගත්ත ලිස්ට් එක. ඉතින් ඔයාලත් බලලා ගන්න. මම මේකේ දාලා තියෙන දේවල් සමහර වෙලාවට අඩුයි. නැපීස් බබාලගේ ඇඳුම් ඒවත් අඩුයි. මොකද මේ අපිට ඉතින් සමහර වෙලාවට gift විදිහට මේවා හම්බ වෙන්න පුළුවන්. බබා හම්බෙලා වම් පස්සේ බබා බලන්න යන කට්ටිය මේවා ගේන්න පුළුවන්. ඉතින් මහා ගොඩක් ගන්නත් එපා. ඉතින් ටිකක් බලන්න. අත්‍යවශ්‍ය වුණොත් ඊට පස්සේ බලලා ඉතින් ගන්න. හැබැයි ඔයාට අනිවාර්යෙන් ඕන දේවල් ඔයා අරගෙන තියාගන්න. මොකද ඔයාට බබා හම්බුනාට පස්සේ ටික කාලයක් යනකම් එළියට යන්න හම්බ වෙන්නේ නැහැ ගොඩක් දුරට. ඉතින් මම නම් තාමත් ඉදර මම තාම දෙතුන් පාරයි බබා හම්බුනාට පස්සේ එළියට ගිහින් තින්නේ. මගේ බබාට දැන් අවුරුද්දකටත් වැඩි. මේ කොරෝනා තත්ත්වයක ඉතින් කොහොමද දැන් අපිට ඉස්සර වගේ එළියට යන්නත් බැහැනේ. ඒ නිසා ඉතින් මම ගෙදරමයි. ඉතින් ඒ වගේ ඔයාලත් ඉතින් අවශ්‍ය දේවල් ටික කලින් අරගෙන තියාගන්න. ඔන්න ඉතින් දැන් බබාට මම කඩෙන් ගන්න ඕනේ කියලා ලියාගත්ත ලිස්ට් එක මේ තියෙන්නේ. මම කියවන්නම්. මේ තියෙන්නේ බබාට ඕන වෙන දේවල්. මේ තියෙන්නේ අම්මට ඕන වෙන දේවල්. මම මේ ටික ඔයගොල්ලන්ට ෆොටෝ දාන්නම්. බලලා ලියාගන්න හිම ඕන වෙන නිසා. ඊට පස්සේ මම කියන්නම් දැන් බබාට ඕන වෙන දේවල්. ලදරු ගවුම් 12යි. ලදරු ගවුම් 12ක් මම ගත්තේ මොකද සෙට් එකක තියෙන්නේ 6යි. ඉතින් ගොඩක් කල් බබාට ඉතින් මේවා අඳන්නත් අමාරුයි චූටියට තියෙන නිසා. ඉතින් මම පින්තූර තියෙන පින්තූර නැති තනි පාට ගවුම් සෙට් එකක් ගත්තා. ඒක මම පින්තූර මැහුවා අරගෙන ඒවල. ඊට අමතරව printed එක එනවනේ දැන්. printed ගවුම් 6ක සෙට් එකක් ගත්තා. ඉතින් එහෙම තමයි මම ඇඳුම් 12 ගත්තේ. ඊට පස්සේ නැප්කින් 18 size එක තියෙනවනේ. 18 size එකෙන් 6ක් ගත්තා. ඒ කියන්නේ එක සෙට් එකක්. මොකද මේවා 18 size එක නම් අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට 22 size එක ගන්න පුළුවන්. ඒත් බබා පොඩිම කාලේකින් ගොඩක් ලොකු ඒවා නැතුව චුටි ඒවා ඇඳුවා නම් හොඳයි කියලා හිතෙන නිසා 18 size එකේ මම 6ක් ගත්තා. ඉතින් ඒක තමයි මම චුටිම කාලේ ඇඳුවේ. ඊට පස්සේ 22 size එකෙන් මම 20ක් ගත්තා. ඉතින් හොස්පිටල් එකට ගන්න කියලා කියන්නේ 22 size එක. මොකද චූටිය ගොඩක් කල් අඳන්න බැරි නිසා. ඉතින් ඔයාලා බලලා කැමති විදිහට ගන්න. ඉතින් මම ඒක මේකේ තියෙනවා නැප්කින් වල ඩබල් එක තියෙනවා නෝමල් එක තියෙනවා. බලලා ඉතින් ඔයාලා කැමති එකක් ඉතින් ගන්න. ඊට පස්සේ පැනල් රෙදි 3ක් 36 පළල මේක බබාව ඔතන්න තමයි ගන්නෙ. ඊට පස්සේ මල් පීස් 36 රෙදි 3ක් මේවා තමයි බබාගේ තුවාවලට ටවල්ස් වලට යූස් කරන්නේ. ඉතින් ඒව ගත්තා. මම නැප්කින් 20ක් දැම්මට මම ගත්තේ නැප්කින් 12යි. කියන්නේ 22 size එකේ සෙට් දෙකයි ගත්තේ. මට ඊට පස්සේ හම්බුණා මං ගෙදර ආවට පස්සේ බබාටත් හම්බුණා. ඉතින් ඒ නිසා ඉතින් මං ගොඩක්ම ගත්තේ නැහැ කඩෙන්. හොස්පිටල් එකට අත්‍යවශ්‍ය ටික විතරයි ගත්තේ. ඉතින් ඊට පස්සේ රබර් ෂීට් එක, ඊට පස්සේ පෙකණි කටු, ඊට පස්සේ තොප්පි, ඊට පස්සේ තොප්පි කියන්නේ බබාට තොප්පි, අත් මේස්, කකුලට දාන මේස් මේව ගන්න ඕනේ. මොකද මෙයාලා
එළියට ආපු ගමන් මෙයාලට ගොඩක් සීතලයි මේ පරිසරයට පුරු නැහැ. ඉතින් ඒ නිසා එයාව උණුසුම් කරලා තමයි තියන්න ඕන. ඉතින් ඒකට තමයි මේ හැට්ස් සොක්ස් දාලා මේ එයාව උණුම් කරන්නේ. පැනල් සූට් එකක් ගේන්න කියනවා අනිවාර්යෙන්. මේක තමයි ඉතින් බබාව එළියට ගත්ත ගමන් මේගොල්ලෝ අඳන්නේ. ඉතින් පැනල් සූට් එක ගෙනියන්න ඕනේ. වෙට් ටිෂු පැකට් එකක් ගෙනියන්න. බබාට නැගත් ඔයාට අවශ්‍ය වෙන්න පුළුවන්. නැපි පින්ස් පැකට් එකක් ගන්න. ඒ වගේම නිව්බෝර්න් ඩයපර් පැකට් එකක් ගන්න. ඔයා හොස්පිටල් එකේ ඉඳන් බබාව ගෙදර ගේද්දි වගේ ඔයාට ඉතින් අවශ්‍ය වෙයි. දුර එහෙම අනුව සමහර අය ඉතින් අන්දන්නේ නැහැ මේක. සමහර අය අන්දනවා. මම අන්දන්න ගත්තත් මට අන්දන්න බැරි වුණා. මං ගෙදරට ගෙනාවේ යාව නිකන් නැපි එකක් අන්දලම තමයි. කොටන් බෝල්ස් පැකට් එකක් ගන්න ඕනේ. බේබි සබන් කැට ටිකක් අරන් තියාගන්න. ගොඩක්ම එපා. ඉතින් ඒ දවස් ටික අවශ්‍ය වෙන විදිහට කැට දෙක තුනක් අරන් තියාගන්න. බේබි වොෂ් බබාට බේබි වොෂ් යූස් කරන්න හිතන් ඉන්නවා නම් බේබි වොෂ් එක බේබි ෂැම්පූ එක ගන්න. බේබි ක්‍රීම් කොලොන් පවුඩර් ඒවා අරන් තියාගන්න. මේවා හොස්පිටල් එකට ගෙනියන්න එපා. මොකද ඒගොල්ලෝ හොස්පිටල් එකේදී මේවා දාන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රික්ලි හීට් පවුඩර් ක්‍රීම් තියෙනවා. බබාට දාඩි බිබ්ලි දාන්න පුළුවන් නිසා මේවා අරන් තියාගත්තත් කමක් නැහැ. පැනල් සූට් කෙනෙක්දී තියෙනවා වූල් සූට් වූල් වලින් හදපු. ඉතින් වූල් සූට් එක හොස්පිටල් එකට ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ නිසා හොස්පිටල් එකට ගෙනියන්න පැනල් සූට් එකක්ම ගන්න. හැබැයි ඔයා කැමති නම් පැනල් සූට් එකක් උතරන් තියාගන්න. ගෙදරදී හිම අඳන්න පුළුවන් නිසා. ඊට පස්සේ තව බබාට බේසමක් ඕන. පොඩි බෝල් එකක් ඕනේ. බේබි කැරියර් එකක් බබාව හොස්පිටල් එකේ ඉඳන් ගෙදරට ගෙද්දි එහෙම. ඉතින් මේක කැමති නම් ගන්න. ඉතින් සමහර අය ඉතින් බ්ලැන්කට් එකෙන් බබාව තාගෙන එනවා. ඉතින් ප්‍රශ්නේ නැහැ. ඉතින් ඔයාගේ තීරණය අනුව තමයි ඉතින්. ඊට පස්සේ බේබි කොට්ට, රෝලර් කොට්ට, ෆීඩින් පිලෝස් ෆීඩින් පිලෝ එකක් බබාට කිරි දෙන්න යූස් කරන්න පුළුවන්. අර තියෙන රවුමට එහෙම වටේට ගෙට ගන්න. මම ගන්න හිටියේ ඒත් මට ගන්න බැරි වුණා. ඉතින් මම ඊට පස්සේ ඒක අතහැරලා දැන් මම ගත්තේ නැහැ. ඒක ඉතින් වැදගත් වෙයි ඔයගලන්ට. කැමති නම් ගන්න. ක්ලොත් රැක් එකක් බබාගේ රෙදි වේලෙන්න දාන්න. ඊට පස්සේ බබාට net එකක්. මේ වගේ රෙදි කූඩයක්. ක්ලොත් පින්ස් රැක් එකට දැම්මට පින්ස් ගන්න ඕනේ. ක්ලොත් පින්ස් ගන්න. බාත් ටබ් එකක් බබා මොකද පොඩි බේසමක හැමදාම නාවන්න හිමි බෑ. ටිකක් චුට්ටක් දවස් ගියාම යාව ඉතින් ටබ් එකක දාලා තමයි නාවන්න වෙන්නේ. ඊට පස්සේ ඩයපර් බෑග් එකක් බබාගේ බඩු දාලා එහෙම තියාගන්න. ඊට පස්සේ බබාට පොඩි සූට් එකක්. සමහර අය ඉතින් නැපි ගවුම් ඇඳගෙන හොස්පිටල් එකේ ඉඳන් ගෙදරට ගේන්නේ නැහැ. ලස්සන පොඩි ඇඳුමක් එහෙම අඳලා තමයි ගේන්නේ. ඒ නිසා කැමති නම් ඔයාලා එහෙම හිතන් ඉන්නවනම් එහෙම ඇඳුමක් ගන්න. තව ඩස්බින් එකක් ගන්න. මොකද මේ බබාගේ චූ කක්කා රෙදි එකක් නෙමෙයි දෙකක් තියාගන්න. චූ වලට කක්කා වලට ඩස්බින් දෙකක් යූස් කරන්න. ඒක දාන එයා කක්කා චූ දාන රෙදි ඒ දෙකට දාලා තියන්න. මොකද දාපු ගමන් ගිහින් වට හොදන්න බැහැනේ. කැලි දෙක තුනක මේගොල්ලෝ අනිත් එක සැරින් සැරේ දානවා මේ මුල් අලුත පොඩි බබාලා. ඉතින් ඒ නිසා මේ ඒවා එකතු කරගන්න ඩස්බින් දෙකක් යූස් කරන්න. කොට් ෂීට් එකක්, ඊට පස්සේ බ්ලැන්කට් එකක්, ඊට පස්සේ මම රෝබර් සෙට් එකක් දාලා තියෙනවා. මොකද බබාගේ බඩු දාන්න මොකක් හරි අපි ළඟ තියෙන්න ඕනේ. මේකට ඉතින් බේබි කබඩ් තියෙනවා. ඉතින් මම ගත්තේ ඩ්‍රෝ සෙට් එකක් බබාගේ බඩු දාන්න. ඉතින් මේක යූස් කරන කැමති එකක් තියෙනවා නම් එහෙම යූස් කරන්න. ඊට පස්සේ බේසමක් පොඩි බේසම කියලා මම කලින් කිව්වේ හොස්පිටල් එකට ගෙනියන්න චූටි පොඩි බේසමක් මම පෙන්නන්නම් ඔයාලට ඒ බඩු. ඊට අමතරව බබා ගෙනාපු මුල් දවසට ඉතින් නාවන් කරන්න ගෙදරදී සාමාන්‍යයෙන් නෝමල් බේසමක් ගන්න. ඊට පස්සේ සෝප් බොක්ස් එකක්. මොකද ඔයගොල්ලෝ මේ
හොස්පිටල් එකට ගෙනියද්දි සෝප් බොක්ස් එකක් එහෙම ගන්න ඕනනේ. ෆ්ලාස්ක් එකක් ගන්න. මේක තමයි ඉතින් බබාට තියෙන්නේ. ෆ්ලාස්ක් එක නම් ඉතින් බබාට නෙමෙයි මම මෙතන දාලා තිබ්බට අම්මට තමයි ඕන වෙන්නේ. ඉතින් ඊළඟට අම්මකට අවශ්‍ය කරන බඩ් ලිස්ට් එකේ තියෙනවා බෙඩ් ජැකට් 6ක්. ලා පාටේ වලින් තමයි මේව ගන්න ඕන. හොස්පිටල් එකට ගේන්න කියන්නේ ලා පාට ඒවා. මොකද තද පාට ඒවා ගිනිච්චොත් ඔයාගේ බඩ් ලීක් වෙන්න ගත්තොත් බ්ලඩ් ලීක් වෙන ඒවා ගෑවුනාම හොස්පිටල් එකේ ස්ටාෆ් එකට හරි පේනවා ඔයා ලා පාට ඇඳුමක් අඳන් හිටියොත් තද පාට ඇඳුමක් අඳන් හිටියොත් ඒක පේන්නේ නැහැ. ඉතින් ඒක ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි යාලා ලා පාට ඇඳුම් ගේන්න කියන්නේ. චීත්ත 6යි. ඒ වගේම මේ ඇඳුම් කහ පාට තැඹිලි පාටේ වලින් ගන්න එපා කියලා තමයි යාලා කියන්නේ. මොකද බබා කහ වෙන්න ගත්තොත් එහෙම ඒක යාලට හොයාගන්න අමාරුයි කියලා තමයි මේ කලර් එකෙන් ගන්න එපා කියලා කියන්නේ. බ්ලේඩ් තල 2යි, වස්ති බෝතල් 1යි, ලූප්ස් පැඩ්ස් පැකට් 2යි, සුදු මේස් කුට්ටන් 1යි, ලොකු shopping 5යි, ටියුලිප් බෑග් 5යි, බ්‍රෂ් 1යි, පොඩි ටූත් පේස්ට් 1යි, හෑන්ඩ් සැනිටයිසර් 1යි. මේක යූස් කරන්න මේ දවස්වල ඉතින් යූස් කරන්නත් ඕනේ. ඒත් මේවා බබාලට විසයි. ඒ නිසා චුට්ටක් පරිස්සමින් යූස් කරන්න. ග්ලෝස් රෝල් 2යි, මිෂරින් කප්ස්. ඉතින් මේක නම් අත්‍යවශ්‍යම නැහැ. ඒත් ඔයාට හදිස්සියේ ප්‍රශ්නයක් වුණොත් එතනදී බබාට කිරි දෝල දෙන්න වුණොත් මේවා අනිවාර්යෙන් ඕන වෙනවා. ඉතින් එතකොට මේක ඒ වෙලාවට ගන්න කරදර නිසා අරන් තියාගන්න එක හොඳයි. මම නම් ගත්තේ නැහැ. ඉතින් රබර් සරප් කුට්ටම් 1යි. ඉතින් මේකත් ඉතින් දැන් මේ කාලය අනුව කොහොම වෙයිද දන්නේ නැහැ. මං කිව්වා හොස්පිටල් එකට ගෙනියන්න දෙයිද දන්නේ නැහැ. ඉතින් ඔයාලා යූස් කරන්න පුළුවන් නිසා අරන් තියාගන්න. ටවල් එකක්, බෙඩ් ෂීට් එකක්. බෙඩ් ෂීට් එහෙම ගෙනියන්න දෙන්නේ නැහැ. මම ගෙනිච්චේ නැහැ බෙඩ් ෂීට් එකක් නම් ගෙනියන්න දුන්නේ නැහැ මට. කොහොමද ඉතින් එතකොට එහිදි ඉතින් නිදා ගන්න ටයිම් එකක් හම්බුනේත් නැහැ මට නම්. ඉතින් මම ඉතරයි හිටියේ. ඒ රැත් ඉතින් මගේ බබා හම්බුනේ පළවෙනි රැය නිසා හම්බෙලා ගෙවන පළවෙනි රැය නිසා ඉතින් මට නිින්ද ගියෙත් නැහැ. ඊට පස්සේ ෆීඩින් බ්‍රාස් 3ක් විතර අරන් තියාගන්න අඩුම ගානේ. ඔයාලට කිරි දෙන්න පහසු වෙන්න. බබාව ගෙදර ගෙනාවට පස්සේ ඔයාලට normal bra අඳිනවට වැඩිය feeding bras අඳින එක ගොඩක්වත් පහසුයි. මේකට feeding bras කියනවා, nursing bras කියනවා, ඊට අමතරව maternity bras කියනවා. ඉතින් මේ තුනෙන්ම හඳුන්වනවා. ඉතින් බලලා ගන්න ඔයාලා දන්නේ නැත්නම් මම ඔයාලට පෙන්නන්නම් ෆොටෝ එකක් දාලා බලන්න. මේකේ තියෙනවා පල්ලෙහෙන් බටන්ස් දෙකක් තියෙනවා. එකක් ඕපන් කරලා බබාට කිරි දෙන්න පුළුවන්. නැත්නම් උඩින් තියෙන පොඩියට මේක ටික් එකක් දාලා ඒක පන්නලා උඩින් මේක ඒ කැල්ල පාත් කරලා ඔයාලට ෆීඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රෙස්ට් පැඩ්ස් තියෙනවා. පැකට් එකක් අරන් තියාගන්න අවශ්‍ය වුණොත්. මොකද ඔයාට බබා හම්බ වුණාට පස්සේ shopping කරන්න බැහැනේ. ඉතින් ඒ නිසා තමයි අරන් තියාගන්න කියන්නේ. මේක ඉතින් ඔයාලට අවශ්‍ය වෙන්නත් පුළුවන්, අනවශ්‍ය වෙන්නත් පුළුවන්. මමත් එකක් ගත්තා. බට් මට ඕන උන්නේ නැහැ. ඉතින් ඒක තාමත් මම ළඟ තියෙනවා. ඔයාලට මම පෙන්නන්නම්. maternity panties. ඉතින් මේකත් ප්‍රෙග්නන්ට් කාලේ වුණත් යූස් කරන්න පුළුවන්. මොකද අපි අර ප්‍රෙග්නන්ට් කාලේ අඳින normal අඳින panties අඳිද්දී ඉන පද වෙනවා. ඉතින් අමාරුයි ඒක බඩට එහෙම. ඉතින් මේ වගේ එකක් ඇඳුවොත් අපිට සැහැල්ලුයි. ඒ වගේම සීසසත්කමක් එහෙම ඔයාලට හදිසියෙ කරන්න වුණොත් එහෙම ඔයාලට කොහොමත් normal panties මුල් කාලේ අඳින්න බෑ. ඉතින් ඒ නිසා එතකොට මේ panties ඔයාලට ගොඩක් useful වෙනවා. ඒ වගේම
කට්ටෝර ටිකක් එහෙම මහගන්න රෙදි එහෙම මම දාලා තිබ්බා. ඉතින් මේවා තමයි ඔයාලට කියන්න ඕන. ඔයාලා බෙඩ් එකකට ගද්දී ඉස්සරහින් පළපු ඒවා ගන්න. මේවා තමයි ඔයාලට අඳින්න කියන්නේ. ඉතින් මේක තමයි ඕන වෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට ඒක කිව්වා. ඊට අමතරව හොස්පිටල් එකට යද්දී ඉතින් ඔයාලට අවශ්‍ය නම් ෂැම්පූ කන්ඩිෂනර් ෆේස් වොෂ් පනාවක් ඔයා යූස් කරන ක්‍රීම් මොනවා හරි ගෙදර ඉන්න ඇඳුමක් කන්න බොන දේවල් ඒ වගේම සීනි කිරිපිටි ඒ වගේ ඒවා කපුරෙදි කැලි 2-3ක් වගේ තුවාලේ තෙත මාතු කරන්න අනිවාර්යෙන් ගෙනියන්න. පොතක් පෑනක් බෙඩ්ෂීට් එකක් ෆෝන් චාර්ජර් එක හෙඩ්ෆෝන්ස් ෆෝන් එක කෝප්පයක් පිගානක් ඇඳක් මේ වගේ දේවල් ගෙනියන්න. ඉතින් ෆෝන් එක ගැන කිව්වම ඉතින් රජයේ හොස්පිටල් වල මේක ඉතින් ගෙනියන්න අමාරුයි. ඔයාගේ ඩිලිවරි එකකින් පස්සේ මේ දේවල් ඔයාලා ළඟ තියාගත්තට කමක් නැහැ. ඩිලිවරි එක වෙලාවේදී ඔයාලට මේක පරිස්සම් කරන්න දෙන්න කෙනෙක් නැති නිසා ඉතින් පොඩ්ඩක් හිතලා බලලා ගෙනියන්න. චූටි ෆෝන් එකක් ඉතින් බලලා එහෙම වුණොත් ගෙනියන්න. එතකොට ඒක නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඉතින් මේ දේවල් තමයි ඉතින් තියෙන්නේ. ඔයාටයි බබාටයි ලේබර් රූම් එක ඇතුළට ගෙනියන්න වෙනම ඇඳුම් දෙක වෙනම පැක් කරගන්න. ඒ දෙකේම නම එහෙම ලේබල් කරලා අරගෙන යන්න. තියෙන ද්‍රව්‍ය මොනවද කියලාත් බෑග් එකේ ගහලා තියන්න. ඔව් මේ ටික තමයි තියෙන්නේ. ඉතින් මම ලියාගත්ත ලිස්ට් එක කිව්වා. දැන් මම ඔයාලට මේක පෙන්නන්නම්. මගේ වීඩියෝ එක ගොඩක් දික් වෙන්න පුළුවන්. ඉතින් මම ඉක්මනට පෙන්නන්නම්. ඒක ඔයාලා බලන්න මේක ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙයි. මම මුලින්ම පෙන්නන්නම් බබාගේ ඒවා. බබාගේ ඇඳුම් මෙන්න මේ වගේ චූටි මම ගවුන් සෙට් එකක් ගත්තා. 6ක් තියෙනවා මේකේ. මේ වගේ මම රූපම හලා ඊට පස්සේ ගත්තේ මේක පනි පාට තිබ්බේ සුදු පාට නෝමල් ඒවා. මම ඉතින් මේ වගේ චූටි රූප ටිකක් ගත්තා. මේ තියෙන්නේ සෙට් එකේ තිබ්බ ඒවා. sorry ඊට පස්සේ printed එකෙන් මම සෙට් එකක් ගත්තා. මේ වගේ සෙට් එකක්. ඉතින් ඒක තමයි ලතුරු ගවුන්. ඊට අමතරව මම ඔයාලට කියවනේ මම මැහුවා කියලා. මේ මම මැහුව ගවුන්. ඉතින් මේක මාස 3ක් යනකම් මට යූස් කරන්න පුළුවන්. ඊටත් වැඩි යූස් කරන්න පුළුවන් වුණා. ඉතින් මම හපු ඒවා. ඒ දෙක විතරයි ඉතින් මම ගත්ත. මට ඉතින් වෙලාවක් තිබෙත් නැහැ. ඉතින් මට ලොකුට මහන්නත් බෑ. මහන්න ආසාවකුත් නැහැ ඒ හින්දා. ඊට පස්සේ මෙන්න මේ වගේ නැපීස්. ඉතින් normal නැපීස්. 22 පළල නැපීස් මේ තියෙන්නේ. ඉතින් මේ සෙට් දෙකක් තමයි මම ගත්තේ. ඊට පස්සේ ඉතින් මට හම්බ වුණා ගෙදරට බලන්න ආපු නෑදෑ කට්ටියම ගෙනාවා. ඉතින් මේ වගේ මේ තියෙන්නේ නැපීස්. ඊට පස්සේ මේ තියෙන්නේ ඩබල් ලේයර් නැපි එකක්. මේවා පොඩ්ඩක් ඉතින් පොඩි වෙලා හැම තියෙන්නේ. ඉතින් මම යූස් කරේ නෑ ටික දවසකින්. මේවා ඉතින් මට යූස් කරන්න ඕනේ නෑ. ඉතින් ඩබල් ලේයර් එකක්. පෙන්නන්නම්කෝ මම ඔයාලට. ඉතින් ඩබල් ලේයර්. මේක ඉතින් අර පොඩ්ඩක් මේකේ තියෙන හොඳයි කියන්නේ ඉතින් අර බබාචු කක්කි දාන ටිකක් උරා ගැනීම ටිකක් වැඩි මේක නැපිස් දෙකක් අන්දලා වගේනේ. අන්න ඒක තමයි තියෙන විශේෂත්වය.
ඒ වගේම නැපි පෑන්ටිස් තියෙනවා මේ වගේ. මේක ඉතින් මේ තියෙන්නේ ගලවලා මේ වගේ අඳන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි නැපි පෑන්ටිස් ටිකක් ඕගොල්ලන්ට ඕන නම් ගන්න පුළුවන්. බලලා මේකත් ඉතින් කලිසමක් ඇඳුවා වගේනේ එතකොට. ඊට පස්සේ මෙන්න තියෙනවා පැනල් රෙදි බබාව ඔතන්න 36 පළල පැනල් රෙදි. ඉතින් පැනල් රෙදි දෙක තුනක් ගන්න. ඉතින් මම හොස්පිටල් එකට අරන් ගියේ නම් 2යි මට ඇති වුණා. ඉතින් මම දවස් 2යිනේ හිටියේ. 2ක් කියන්නේ එක රැයක් හිටියේ. ඊට පස්සේ මල් පීස් 36 පළල රෙදි බබාව පිහදාන්න එහෙම මේ තියෙන්නේ ඒවා. මේකෙන් දෙක තුනක් ගන්න. මේකෙනුත් මම 2යි අරන් ගියා හොස්පිටල් එකට. ඊට පස්සේ බබාගේ පැනල් සූට් එක බබාට මම පැනල් සූට් එක ගත්තා. මෙන්න මේ වගේ පැනල් සූට් එකක් තමයි යාලා දෙන්නේ. හැබැයි මගේ බබාට මේක අඳන්න බැරි වුණා. පොඩි කියලා යාලා අයින් කරා. ගෙදර ගෙනාවට පස්සේ මේ කමිසේ හරි පොඩ්ඩක් දැම්මේ. ඉතින් මේ තියෙන්නේ කමිසේ පැනල් සූට් එකට හම්බෙන. ඊට පස්සේ මේ වගේ පොඩි කලිසමක් තියෙනවා. ඇඳුවෙම නැහැ මේක. පාට වෙනස පේන ඇති පොඩ්ඩක්. කමිසේ පාටයි කලිසමේ පාටයි. එක දවසක් ඇඳෙව්වා. මේ ඇත්තට ක්වොලිටි නෑ. ඉතින් හොදපු ගමන් පාට ගිහිල්ලා මේ වගේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ කලිසම. ඊට පස්සේ එකට පොඩි හැට් එකක් තිබ්බා. මගේ බබාට මේ හැට් එක දාලා බලලා තමයි මේක අඳන්න බෑ කියලා අයින් කරේ. ඊට පස්සේ පොඩි සොක්ස් දෙකක් තියෙනවා. මේව නම් දාන්න බෑ අනේ මන්ද ඉතින් මහලා තියෙන විදිහ කොහොමද කියලා ඉතින් පොඩ්ඩක් බලලා ගන්න. ඉතින් තියනවද කියලා හොඳ විදිහට. ඊට අමතරව මේ වගේ අත්වලට දාන්න මිටල්ස් අත්වලට දාන්න මේස්. මේ තින්නේ තව මට හම්බෙච්ච පැනල් සූට් එකක් බබාට චුට්ටක් ලොකුට තියෙනවා මේක. ඉතින් යාගේ පැනල් සූට් එකක් කල්සමයි කමිසේ. ඉතින් මේ තමයි පැනල් සූට්. ඊට අමතරව තව මම වෙනම හැට්ස් සොක්ස් තියෙන සෙට් එකක් සෙට් දෙක තුනක් තියාගත්තා. මේ තියෙන හැට් එක තියෙන්නේ මේස් චුටි මේස් අත් දෙකට දාන චුටි මේස්. ඉතින් ඒ එක සෙට් එකක්. ඊට පස්සේ මට තව හම්බුන සෙට් එකක් තමයි මේ තියෙන්නේ හැට් එකයි ෂූස් දෙකයි තියෙනවා එකේ. ඊට අමතරව තව හැට් එකක් තියෙනවා. සොක්ස් තියෙනවා. මම කවන්ට ඔයගොල්ලන්ට කැමති නම් පැනල් සූට් යූස් කරන්න පුළුවන් කියලා ගෙදරදී. ඉතින් මම ගත්තේ නැහැ. මට අපේ අම්මා මහලා දුන්නා. මහලා කියන්නේ ගොතලා දුන්නා ඕල් සූට්. මේ තියෙන්නේ එක කමිසේ මේස් දෙක හැට් එක. හැබැයි මේක මගේ බබාට අඳන්න බැරි නෝ. යාට මේක චූටි වැඩි. ඊට පස්සේ යාට මම කොට්ට උරම හැව්වා ගෙදරම. මෙන්න මේ වගේ ඒක තමයි මේ වගේ කොට්ට උර 4ක් මම ගත්තා යාට. මේ වගේ පොඩි කොට්ට මගේ 2යි තියෙන්නේ මං ගාව. ඉතින් මං කොට්ට උර 4ක් හැව්වා. එකක් හොදනවා තව එකක් දාලා තියන්න පුළුවන් නේ. එහෙම හින්දා ඊට පස්සේ මං කියන්නේ ඔයාලට කැමති නම් බබාට ඇඳුමක් ගන්න ගෙදර ගිහින් යන්න කියලා. ඉතින් මම නම් ඉතින් යන්දන් ආවම නැපි එකයි වෙනම ගවුමුකුයි තමයි යාට. ඒත් මෙන්න මේ වගේ කැමති නම් ඔයාලට
සූට් එකක් අරන් තියාගන්න පුළුවන්. මේක මගේ බබාට හම්බුන එකක්. බබාගේ ලොකු නැන්දා දුන්න එකක්. ඊට අමතරව තියෙනවා මේ නැපි පින්ස්. මේ જાති දෙකකින් තියෙන්නේ. ඔයාලට මේව ගන්න පුළුවන්. ඊට පස්සේ wet wipes. ඊට පස්සේ ඩයපර් බෑග් එක. මේ වගේ ඩයපර් බෑග් තියෙන්නේ ගොඩක්ම. එක එක ඩිසයින්ස් වලින් තියෙනවා. මේ තියෙන්නේ ඩයපර් බෑග් එක බබාගේ. මේක අපේ අම්මා මට මහලා දුන්න එකක්. මේ විදිහට තමයි තියෙන්නේ. මේක ඉතින් බබාගේ බඩ දාත මේක වෙනම සාප්පු තියෙනවා ඉතින් දාත එක මොනවා හරි ඇතුළට බඩු දාලා. ඊට පස්සේ මෙන්න මේ වගේ බ්ලැන්කට් එකක් තියෙන්නේ බබාට ගත්ත බ්ලැන්කට් එක. පොඩි බෙල්ට් එකක් තියෙන අය. ඉතින් මේක ඔළුවට දාලා බබාව තියලා බබාට මෙහෙම කරලා යට කොටසක් මෙහෙම දාලා බෙල්ට් එක දාලා ඉතින් බබාව මෙහෙම අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ මම මගේ බබාට පළවෙනියට ඇඳපු ඇඳුම. අඳන්නේ ගෙනිච්ච ඇඳුම. ඉතින් මම එක මතක සටහනක් විදිහට අරන් තියාගත්තා. කවදා හරි යට පෙන්නන්න කියලා. මේ තින්නේ මම කිව්වේ 18 සයිස් නැපි. මේ තින්නේ නැපි එකක්. මම ළඟ අනිත් පහම නැහැ. ඉතින් දැන් එකක් යූස් කරලා එකක් තියෙනවා. ඒක ඔයාලට පෙන්නන්න තරම් සුදුසු තත්ත්වේ නැහැ. ඉතින් මේ තින්නේ මම යාට මුලින්ම යූස් කරපු නැපි එක. මේ සයිස් එක තමයි 18 සයිස් එක. ඉතින් චූටි කාලෙට ඒ සයිස් එක හොඳයි. ඊට පස්සේ මේක තමයි මම අඳන්න හිතාගෙන ගියේ බබාට. අපි මැහුවේ බබාට අඳන්න කියලා. මොකද බබාගේ තාත්තා හරි ආසයි ක්‍රිකට් වලට. බබාටත් ඒ වගේ ක්‍රිකට් වලින් පොඩක් පේන්න තමයි මේ ඇඳුම මැහුවේ. ඒත් ඉතින් මේ හතිසියට ඒක හොයාගන්න බැරි වෙලා බබාට මේක තමයි අඳලා තිබ්බේ. ඉතින් මම මේකයි දෙකම අරන් කියලා තිබ්බා. ඉතින් බබාට අවදාරි පෙන්නන්න. බබාට පළවෙනියට ගාපු සෝප් එකේ චූටි වතුරක් තියෙනවා. ඒක මම අයින් කරලා තිබ්බා බබාට මට සටහනක් විදිහට අරන් තියාගන්න. ඒත් මට පේන විදිහට මේක යනවා මේ සුවඳත් එක්ක අයින් වෙලා චුට්ට ඉතින් ඔන්න ඔය ටික තමයි බබාට ඕන මේවා. ඊට පස්සේ ඉතින් ඔයාලා ඉතින් මෙයාගේ ග්ලව්ස් රෝලක් ගන්න. මේ වගේ අම්මට ඉස්සරහෙන් ඕපන් බෙඩ් ජැකට් ටිකක් ගන්න. මේ වගේ ලා පාටවල වලින් ගන්න. ඊට පස්සේ මේ වගේ චීත ගන්න. චීත මහපු එකක් තියෙනවා කඩවල වල. ඉතින් ඒවා ගොඩක් දුරට හොඳ තත්ත්වේ නැහැ කියලා තමයි කියන්නේ. ඔයාලා රෙදි අරන් මහගන්න එක හොඳයි කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් බලලා මහගන්න මිතිමි චීතයක්. ඉතින් මම යාගේ චීත ටිකක් ගන්න. ඊට පස්සේ මේ ග්ලොස් රෝලක් වලට පෙන්නන්න ගත්තා. මේ තියෙන්නේ බ්‍රෙස්ට් පැඩ්ස්. මේ බ්‍රෙස්ට් පැඩ්ස් තියෙනවා. මේ normal පැඩ්ස් වගේ අපි යූස් කරන සැනිටරි පැඩ්ස් වගේ මේ යූස් කරලා අයින් කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඉතින් ගණන් පොඩ්ඩක් වැඩි. ඒවා ඉතින් යූස් කරනට වැඩිය මේ වගේ එකක් ගත්තම පුළුවන් මේ හොද අඳින්න. වොෂ් කර අඳින්න පුළුවන් නිසා මම ගත්තේ මිනි සෙට් එකක්. ඉතින් මම තියන්නේ වාඩ් තියෙන්නේ බ්‍රා එකට මේක තියලා අඳින්න තියෙන්නේ. ඉතින් මේ තමයි එක මේ චුට්ටක් ඝනකමට තියෙන්නේ.
ඔයාට කියන්නේ මේක ඔයාට ගන්න කියන්නේ හදිස්සියවත් සමහර අම්මලාට තියෙනවා කිරි ලීක් වෙන ගතිය. ඉතින් එහෙම අවස්ථාවලදී ඔයාට ගමනක් යන්නවත් බැහැ. ඉතින් කිරි ලීක් වෙලා අපහසුතාවයටපත් වෙනවා. අන්න ඒ නිසා තමයි මේක යූස් කරන්න ගන්න කියන්නේ. මේකත් 1000 ගණක් වගේ වුණා. 1175යි මං ගනිද්දි. ඉතින් මට යූස් කරන්න ඕනෙත් නැහැ. ඉතින් මේ දේවල් ටික තමයි ඉතින් මට ඕන උනේ. මම කියන්නේ මම මේ බබාට එහෙම ඇඳුම් ගන්න යද්දී මම සමහර දේවල් වල සාමාන්‍ය මේ අයිටම් වල ගණන් මාක් කරගත්ත චුට්ටක්. ඉතින් ඒවා ඉතින් මට හිතුණා ඉතින් ඔයාලට කියන්න එක හොඳයි කියලා. මොකද සමහර අය හිතනවා මේක කීයක් වෙයිද දන්නේ නැහැ, කීයක් වෙයිද දන්නේ නැහැ කියලා පොඩි අයිඩියා එකක් ගන්න. ඉතින් ඔයාලට මේ ප්‍රයිස් ටික මම කියන්නම්. ඉතින් ඒකට ඔයාලට පොඩි අයිඩියා එකක් අරගෙන පොඩ්ඩක් මැනේජ් කරගන්න පුළුවන් මේ ගන්න බඩු එහෙම මේ මුදල් එහෙම මැනේජ් කරගෙන ගන්න පුළුවන්. බේබි කැරියර් එක. ඔයාලට පෙන්නන්නේ නැහැ. අනේ රබර් ෂීට් එක බබාගේ. ඉතින් මම ගත්ත රබර් ෂීට් එක. ඉතින් රබර් ෂීට් එක. ඊට පස්සේ මේ ඉතින් මම හොස්පිටල් එකට ගෙනිච්ච පොඩි බේසම. ඊට පස්සේ මම තාම පෙන්නන්නම් ඔයාලට මම ගෙදර ගෙනාවට පස්සේ එයාව මුල් දවස්වල නාවපු බේසම ඒ වගේම බාත් ටබ් එක එයාගේ ෆොටෝ දෙකක් දාන්නම් මම. ඊට පස්සේ මේ තියෙනවා එයාගේ net එක. මම මේක දැන් දිගහරින්නේ නැහැ. මේක දැන් කැඩිලා තියෙන අතරින් දිගහරින්න බෑ. ගැලවිලා තියෙන කම්බි ටික. ඉතින් මේ වගේ printed එක තියෙනවා. මේකේ normal එක තියෙනවා. තනි නිල් පාට, තනි රෝස් පාට. ඉතින් ඒක use කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන baby carrier එක. ඔයාලට මම කිව්වේ ගෙදර ගියේදී එහෙම use කරන්න පුළුවන් කියලා. මෙන්න මේක. ඉතින් මේකට ඉතින් මේ වගේ දෙපැත්තෙන් ෂිප් එකක් තියෙනවා. ඒක අයින් කරලා බබා මෙතනට දාලා ඉතින් බබාව එහෙම වහලා මෙහෙම අරන් යන්න තියෙන්නේ තියාගෙන. ඉතින් මේක බඩු ගොඩක් මංගාව. ඊට පස්සේ මේ පොට් ෂීට් සෙට් එකක්. මේ පොට් ෂීට් එකයි රෝල් පොට් දෙකයි normal කොට්ටයයි තියෙන සෙට් එකක්. ඉතින් මේකත් 2000 ගණක් වගේ තමයි එන්නේ. ඔයාලට ඉදිරියට පෙන්නන්න ඕනේ. පෙන්නන්නේ මම මේක 1595යි. 1595 තමයි ටැග් එකක් තියෙනවා. මේක වැඩි යූස් උන්නේ නැහැ මට. ඉතින් රෝල කොට්ට දෙක මේ normal කොට්ටේ. මේ පිටිපස්ස තමයි මේ බෙඩ් ෂීට් කොට් ෂීට් එක තියෙන්නේ. මම දෙන්නම්. මේ කොට් ෂීට් එක කොට් ඇන් කරන්නේ කොට් ෂීට් එක. ඉතින් ඊට පස්සේ මම කියනවා ඉතින් මේ බේබි කැරියර් එක 1500ක් වගේ උනේ. ඒ කොට් ෂීට් සෙට් එක උනේ 1595ක්. 1595යි. ඊට පස්සේ ෆීඩින් පිලෝ එකක් මම බැලුවා. ඒක 890යි කිව්වා. ඉතින් ඒ වගේ ප්‍රයිස් එකක් දැන් පොඩ්ඩක් ඉතින් එහා මෙහා වෙන්න පුළුවන්. මම 2020 ගත්තේ. ඉතින් දැන් 2022කටත් දැන් ඇවිල්ලානේ. ඉතින් චුට්ටක් ප්‍රයිස් වෙනස් වෙලා ඇති දැන්. ඔයාලට ඉතින් පොඩි අයිඩියා එකක් ගන්න තමයි මේ කියන්නේ ප්‍රයිස් එක කියන්නේ සමහර වෙලාවට පිළිතා ගන්න බැහැනේ. චූටි ගාණක් යනවද ලොකු ගාණක් යනවද එහෙම ඉතින් හිතින් කල්පනා කරනවා. ඉතින් ඔයාලට විසඳුමක් විදිහට තමයි මේ ප්‍රයිස් ටික කියන්නේ. ඊට පස්සේ ක්ලොත් රැක් තියෙනවා. මට කිව්වා ක්ලොත් රැක් තියෙනවා කියලා 2300ට. ඊට පස්සේ 2000ට 3200ට sorry 2300ට 2600ට 3200ට බට් මම ගත්ත රැක් එකේ 1750ට මම ගත්තා. මොකද මම මේ වඩු ඔක්කොම ගද්දී ෂොප් එකෙන් මට ඒ ප්‍රයිස් එකට හම්බුණා.
ඊට පස්සේ බබාගේ නෙට් එක 480යි. මේ කූඩේ නෙමෙයි සාමාන්‍ය ඔයාලා දැකලා ඇති normal නිල් පාටම රෝස් පාටම කූඩ තියෙනවා. ඒක රුපියල් 845ක් වගේ. මේක නම් මතක විදිහට මේ කූඩේ 1600ක් වගේ වුණා. මේක චුට්ටක් මේ ප්‍රොඩක්ට් එක හොඳයි. ඉතින් ඊට පස්සේ බාත් ටබ් එක රුපියල් 790ක් 800ක් ඒ වගේ ප්‍රයිස් එකක් තිබ්බේ. ඉතින් මේ ටික තමයි මම මාක් කරන් තියෙන්නේ ප්‍රයිස් ටික. ඉතින් ආයෙත් මම මේ ප්‍රයිස් ටිකක් කිව්වා. ඉතින් ඔන්න ගොඩක් වෙලා ගියා මේ ටික පෙන්නන්න. ඔයාලට මම හිතනවා ගොඩක් වටින්නේ නැති මේවා බලන්න. එහෙම හම්බුන නිසා ඒ වගේම ඔයාලට මම මේ දේවල් යූස් කරන විදිය එහෙම ඉතින් කිව්වා. ඉතින් ඔයාලට මම කියපු ගොඩක් දේවල් වැදගත් වෙන්න ඇති කියලා හිතෙනවා. පොඩි දෙයක් හරි ඔයාලට ඉතින් මේකෙන් එක්කහු කරගන්න පුළුවන් වුණා නම් ඔයාලට වැදගත් වුණා නම් ඒක තමයි ඉතින් මට වටින්නේ. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අනිවාර්යෙන් like එකක් comment එකක් දාන්න. මම ඔයාලගේ comment කියවන හරි ආසයි. ඉතින් ඔයාලගේ comment මට ගොඩක් වටිනවා. අනේ මට පුළුවන් නම් බලුවම comment එකක් දාලා කියන්න වීඩියෝ එක හොඳයිද කියලා. ඒ වගේම මගේ අනිත් වීඩියෝස් ඔයාලා කැමති නම් බලන්න. ඔයාලට වටින දේවල් දාලා ඇති. පොඩි වීඩියෝස් ප්‍රමාණයක් තමයි තාම තියෙන්නේ. පොඩි subscribe ප්‍රමාණයක් තියෙන්නේ තාම. ඉතින් channel එක තාම අලු. subscribe කරලා ඉතින් මට සහයෝගයක් දක්වන්න. මගේ channel එකේ තියෙන වීඩියෝස් මම කරපු මේ වීඩියෝ එක ගැන ඔයාලගේ කමෙන්ට් එක අනිවාර්යයෙන්ම ඉතින් මට දාන්න. ඉතින් ගොඩක් වීඩියෝ එක දෙකුණා කියලා මම හිතනවා. බට් ඉතින් ඔයාලට මේ දේවල් වැදගත් වෙන නිසා ඉතින් මම හැමදේම කිව්වා. ඉතින් එහෙනම් දැන්ට මම නවතින්නම්. ඔයාලට තෙරුවන් සරණයි. මම ඔයාලට ගොඩක් ආදරෙයි. පරිස්සමින් ඉන්න.